දරුවනි අපි දැන් කතා කරමින් යන්නේ ගිණුම් කරන විෂය නිර්දේශයේ 6 වන ඒකකයට අදාළව කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම. ඒකේ පළවෙනි පරිච්ඡේදය තමයි මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම. ඒ අර්ථය ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හඳුනා ගැනීම සම්බන්ධව අපි අභ්‍යාස කරමින් යන්නේ. අපි මේ වන විට අභ්‍යාස 9ක් කතා කරලා තිබෙනවා. මේ 10 වෙනි අභ්‍යාසය දැන් කතා කරන්න යන්නේ. මේ ගණනේ කේවල ස්වාමී ව්‍යාපාරයක සම්පූර්ණ ආදායම් ප්‍රකාශනයයි මූලතත්ත්ව ප්‍රකාශනයයි සම්පූර්ණයෙන්ම සෑදෙන ආකාරයේ අභ්‍යාසයක්. ඒත් ගැළපෙන සටහන් වලින් තොරව. අපි ගැළපෙන සටහන් ඊළඟ පරිච්ඡේදයෙන් කතා කරනවා. ඊට පස්සේ ගැළපෙන සටහන් සහිත මූල ප්‍රකාශ කතා කරනවා. මේ හඳුනා ගැනීම කරන්නේ ගැළපෙන සටහන් නොමැතිව පවතින ශේෂයන් ආධාරයෙන් ආදායම් ප්‍රකාශනය හා මූලතත්ත්ව ප්‍රකාශනය පිළිල කරන ආකාරය පිළිබඳව. බලන්න අභ්‍යාස අංකය 10. මොනිකාගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළිල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. මේ තියෙන්නේ හරබර විකුණුම් අපොස් එවුම් ආරම්භක තොගේ ගැනුම් ගෙනීමේ කුලි ලද ගෙවල් කුලි ප්‍රචාරණය බොල් හා අඩමාන ණය විකුණුම් වියදම් ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැයට මෝටර රථය පිරිවැයට ලීබඩු පිරිවැයට මෝටර ෂය ලීබඩු ෂය 2020 මාර්තු 31 දිනට සමුච්චිත ෂය මෝටර රථ ලීබඩු ඊට විදුලිය වැටුප් හා වේතන තොග හානි ණය පොලි බැංකු ගාස්තු ණය ගැතියෝ අවුරුදු අගදිනට අඩමාන ණය වෙන් කිරීම වෙනස් ලැබිය යුතු ද මුදල් ගැනලි ප්‍රාග්ධනය 10 බැංකු ණය නැහිමියෝ වෙනත් ගෙවිය යුතු ද හරිනේ ඔච්චරයි තොරතුරු අතිරේක තොරතුරු වශයෙන් අපිට දෙනවා මාර්තු 31 දිනට තොගය අවසන් තොගයේ පිරිවැය මත 18 10 කියලාත් කියනවා. ඒතර අපි ඉල්ලා සිටින්නේ මොනිකාගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය හා 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. අපි මුලින්ම ආදායම් ප්‍රකාශනය රූල් කරගන්නට ඕනේ. ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශනයත් රූල් කරගන්න ඕනේ. එකවරම රූල් කරගන්න ප්‍රකාශන දෙකම ඒ වගේම අදාළ ශීර්ෂ කිරීම එකවරම කරගෙන ඊට පස්සේ අපි කරන්නේ ගාණේ අනුපිළිවෙලට තොරතුරු දී තිබෙන අනුපිළිවෙලට අපි හදා යනවා. දැන් මේ තියෙන්නේ ආදායම් ප්‍රකාශනය මොනිකාගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ආදායම් ප්‍රකාශනය. හැම වෙලාවෙම ආදායම් ප්‍රකාශනයක් හදන්නේ කාලච්ඡේදය සඳහා. ඒ කාලච්ඡේදය අවසන් දිනේ දාලා එදායින් අවසන් වූ වර්ෂය හරි මාසය හරි කාර්තු හරි කියලා ලියන්නට ඕනේ. අපි සාමාන්‍ය විකුණුම් ගලප ගන්න තීරු දෙකක් විතර යවනවා. විකුණුම් සාපසියුම් දාන්න. ඊට විකුණුම් පිරිවැය ගණන ඉක්‍රම සඳහා පේලි 8ක් 9ක් විතර යවනවා. ඊට පස්සේ මේ ගන්න හැටියට වෙනත් ආදායම් දෙකක් විතර තිබුණා. බෙදාගෙන වියදම් 4ක් 5ක් තිබුණා. ඊට පස්සේ එනවා පරිපාලන වියදම් පේලි 4ක් විතර වෙනත් වියදම් මූල වියදම් මේ අභ්‍යාසය අපි කියනකොට ඔළුව තියාගන්න මේ වියදම් කී වගේ එනවාද කියලා දාලා වශයෙන් තිබුණාම ඇති. ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශනය මොනිකාගේ ව්‍යාපාර 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. මුලින්ම දාන ජංගම නොවන වත්කම් ඒ අර්ථේ දීපල පිරියත හා උපකරණ. ඒ අර්ථේ පිරිවැය සමුච්චිතශය ධාරණගය පිළි 5ක් පමණ වෙනවා ජංග වත්කම්. පිළි 5ක් හැකල් මුළු වත්කම් වෙනවා නේද? ඊට පස්සේ හිමිකම හා වගකීම් එර්ථ හිමිකම දාන කොටස ජංග වගකීම් වල ජංගම නොවන වගකීම් ජංග වගකීම් අවසානයේ හිමිකම හා මුළු හිමිකම හා වගකීම් වෙනවා නේද? හරි. ඔන්න ඔය විදිහට තමයි ගණන සම්පූර්ණයෙන්ම රෝල් කරගන්නට ඕනේ. දැන් ඊට පස්සේ අපි ගණනේ ඒ ශේෂ ප්‍රතිස්මෙන් පටන් අරගෙන ඒ තියෙන අනුපිළිවෙලට අපි තොරතුරු ඇතුළත් කරගෙන යමු. හරි. ගැළපිල්ලකුත් තියෙනවා. ඒ තමයි අවසන් තුකේ. මුලින්ම නම් ගැළපිලි සටහන් වලින් පටන් ගන්න පුළුවන්. ඒක ගැළපීමයි තියෙන්නේ. එතනින් පටන් ගන්න පුළුවන් අපිට. ලේසි කියලා මට හිතෙනවා. මොකද ගැළපීම තියෙන මෙතන අමතර තොරතුරු එකයි තියෙන්නේ. මාර්තු 31 දිනට තොගය රුපියල් 18000ක් වෙනවා පිරිවැය නේද? අවසන් තොගය අපි ඉදිරියේදී ගැළපුම් සටහන් වලදී කතා කරනවා. නමුත් අපි මීට කලින් කතා කළා අපි ගිණුම් කරන සංකල්ප පාඩම යටතේ. අවසන් තොග දිසටහන මොකද්ද? අවසන් තොගයේ වාර්තා කරන ආකාරය. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. උතනදී අවසන් තොග ගිණුම හර කරන වටිනාකම තමයි ඒක අවසන් තොග ගිණුම වත්කම් ගිණුමක්. ඒක තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වලට යන්නේ. වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවට අපි ආදායම් ප්‍රකාශනයේ හෝ වෙළඳ ගිණුමේදී බැර කරනවා වෙනුවට කරන්නේ විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන එක. දිස්ත්‍රාණ අනුව නම් වෙළඳ ගිණුම බැර වෙළඳ ගිණුම බැර කරත් හර පැත්තෙන් අඩු කරලා ප්‍රතිඵල දෙකම එකයි. මම ඊට කලින් කියලා තියෙනවා. අවසන් තොගයේ වෙළඳ ගිණුමට සම්බන්ධ ප්‍රමාණය යන්නේ විකුණුම් පිරිවැයට. විකුණුම් පිරිවැය ආරම්භක තොගයට ගැනුම් පිරිවැය එකතු කරලා එන උත්තරින් අඩු කරනවා.
අවසන් තොග ගිණුම හර කරන ප්‍රමාණය තමයි ජංගවත්කම වල දාන්නේ. අපි දැන් මේ ගැළපිල්ල මුලින්ම කරලා ඉමු. ඒක ගැළපිල්ලෙන් තියෙන්නේ 18යි අවසන් තොග ගිණුම හර. අවසන් තොග ගිණුම හර කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ කෙලිම ජංගවත්කම වල දාගමු. අවසන් තොගය කියලා තොගය කියලා දුවත් ඇති. මැදට වල දාගන්න 18000ක්. ඊළඟට වෙළඳ ගිණුම බැර කරනවා කියන විකුණුම් පිරිවැය සෙවීමේදී අපි අඩු කරනවා නේද? මේ විකුණුම් පිරිවැය මේ අවසානයේ අඩු කරන්නේ වෙළඳ ආදායම් කියලා දාමනේ මේක මෙතනින් පළ ලාභ ලැබුණේ මෙතන උඩින් ඉන්න දල ලාභ ඊට උඩින් තමයි අඩු වෙන්නේ නේද? ඒ නිසා අපි මේ වෙළඳ ආදායම් වල පෙළි දෙකක් විතර උඩින් ලියන මෙම 2020 3.31 තොගය. මෙතන උඩින් දාගන්න වරහන් තුල 18000. හරි නේද? රුලක් දැන් මෙතන පහලින් අඩු කරාම තමයි මෙතන විකුණුම් පිරිවැය යනවා. මේක විකුණුම් වලින් විකුණුම් ආදාය පිරිවැය අඩු කරාම දල ලාභ එනවා. මම බැලුවේ මේ රුලක් තා පහලින් දැම්මත් හොඳයි කියලා හිතනවා. මොකද මේ ගණනේ නැත්තම් ගැලුම් පිරිවැය දාන්න ඉඩ මදි වෙයි. සම මේ රුල පහලෙන් දාන්නම්. ඉතින් දාන්න 2020 3.31 තොගය මදුරුල දාන 18000. අවසන් තොගේ වටිනාකම 18000යි නේ. right වරහන් තුල. දැන් අපි අවසන් තොගේ වාර්තා කිරීම කළා ආදායම් ප්‍රකාශනයට හා මූල තත්ත්ව ප්‍රකාශනයට. දැන් අපි ශේෂ පිරික්සීමේ තියෙන අයිතම එකින් එක අදාළ ප්‍රකාශනයට ඇතුළත් කරමු. බලමු. ශේෂ පිරික්සීමේ තියෙනවා මුලින්ම විකුණුම් 3,94,000. විකුණුම් කොහටද යන්නේ? ආදායම් ප්‍රකාශනයට උඩින්ම. ආදායම් ප්‍රකාශන උඩින්ම අපි ලියමු විකුණුම් කියන ඉලක්කම තිබෙන 3,94,000 නේ. ඊළඟට බලන්න ආපසු එවුම් තියෙනවා 20000ක්. ආපසු එවුම් මොකද කරන්නේ? විකුණුම් වලින් අඩු කරනවා නේ. විකුණුම් වල පහළ වෙනවා ආපසු එවුම් වරහතු දාන 20000ක් නේද? ඔන්න අඩු කළ උත්තරේ හැපතට දැන් දාන්නත් පුළුවන්. 3,94,000 ගියාම 3,74,000යි කියලා. ඊළඟට තියෙන බලන්න මොකද්ද? ආරම්භක තොගය 2019 4ක තොගය 16,10යි. ආරම්භක තොගය කොහටද යන්නේ? විකුණුම් වෙළඳ ගිණුමේ ආදායම් ප්‍රකාශන උඩින්ම විකුණුම් පෙරහැර මුලින්ම දානවා 2019 4.1 තොගය. කියන ඉලක්කම රුපියල් 16,1000යි. 16,000 දානවා මෙතන උඩට. ඊළඟ අයිතම මේ ශේෂ පිරික්සීමේ තියෙන අනුපිළිවෙල වලට යන්න. ගැනුම් 1,53,000යි. ගැනුම් ආරම්භක තොගයට පහලින් අපි එකතු කරනවා නේ. ගැනුම් පළමු තිරට දාන්න 1,53,000යි. ඊළඟට ගෙනීමේ කුලී තියෙන 6,000. ගෙනීමේ කුලී අපි ගැනුම් වලට පහලින් එකතු වෙන්න ඕනේ. හැබැයි ආපසු යවුම් මේ ගන්න තියෙනවද බලන්න. ආපසු යවුම් නැති නිසා ආපසු යවුම් ශේෂ පිරික්සීමේ නැහැ කොහෙවත් නේද? ඒ කියන්නේ ගැනුම් වල පහලින් එකතු කරන්න පුළුවන්. ආපසු යවුම් තියෙනවා අපි ගැනුම් වලින් ආපසු යවුම් අඩු කරලා උත්තරෙන් තමයි එකතු කරන්නේ නේද? ගෙනීම කුලී දාමු. ගෙනීමේ කුලී කීයද ගාන 6,000යි. හරිනේ? ගෙනීමේ කුලී 6,000යි. ඊළඟට බලන්න ලද ගෙවල් කුලී 14,000යි. ලද ගෙවල් කුලී මොකද්ද? ආදායමක්. ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් වල දාගන්න. ලද ගෙවල් කුලී ඉලක්කම 14,000යි. මෙදරුවල දාගන්න 14,000ක්. ඊළඟට තියෙන්නේ ප්‍රචාරණය 4,000යි. ප්‍රචාරණය 4,000 වියදමක් බෙදහැරීමේ වියදම්. ප්‍රචාරණය 4,000 පළමු තිරට දාගන්න බෙදහැරීමේ වියදම්. ඊළඟට බොල් ණය සහ අඩමාන ණය එකත් බෙදහැරීමේ වියදම් 1,650.
1650 බෙදහැරීමේ වියදම දාගන්න. බොල් ණය හා අඩමාන ණය දෙකකට තියෙනවා. බොල් ණය හා අඩමාන ණය. ඊළඟට තියෙනවා විකුණුම් වියදම් 810. එකත් බෙදහැරීමේ වියදම්. විකුණුම් වියදම් 810 එකත් බෙදහැරීමේ වියදම්. හරිනේ. හොඳයි. ඊළඟට මොනවද තියෙන්නේ? ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැය ලක්ෂ 3ක් තියෙනවා. ඉඩම් සහ ගොඩනැගිලි කියන්නේ වත්කමක් දේපල පිරිත උපකරණ. දේපල පිරිත උපකරණ කියන වත්කම තුළ ලියන්න ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය කීයද? ලක්ෂ 3යි. පිරිවැය ලක්ෂ 3යි. ඊළඟට මෝටර රථ පිරිවැය 1,50,000 එකක් දේපල පිරිත උපකරණ. මෝටර රථ පිරිවැය 1,50,000 එකක් දේපල පිරිත හා උපකරණ. වත්කම නේද? ඊළඟට ලී බඩු පිරිවැය 20000යි. එකක් දේපල පිරිත හා උපකරණ. ලී බඩු පිරිවැය 20000යි. ඊළඟට මෝටර ෂය 15000. දැන් තේරුම් ගන්න පැහැදිලිව ෂය කියන්නේ එකක්, සමුචිත ෂය කියන්නේ තව එකක්. ෂය කියන්නේ වියදම. ෂය වියදම යන ආදායම් ප්‍රකාශනයට. සමුචිත ෂය කියන්නේ සම්පූර්ණ ෂය, එකතු ෂය. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයට. දැන් මෙතන කියන්නේ මෝටර ෂය එක වියදමක්, බෙදහැරීමේ වියදම්. බෙදහැරීමේ වියදම් වලදා ගන්න ඕනි. රථ ෂය, මෝටර ෂය කීයද ලක්කම? මෝටර ෂය 15000යි. ඊළඟට තියෙනවා ලී බඩු ෂය 1000යි. ලී බඩු ෂය කියන්නේ පරිපාලන වියදමක්. ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වල ලී බඩු ෂය 1000යි. ඊළඟට තියෙන මොකද්ද? 2020 මාර්තු 31 දිනට සමුච්චිත ෂය. ඒකට මෝටර සමුච්චිත ෂය 23000යි. මූල තත්ත්ව ප්‍රකාශන දාගන්න මෝටර සමුච්චිත ෂය 23000යි. මෝටර සමුච්චිත ෂය 23000ක්. මෝටර සමුච්චිත ෂය 23000යි. ඊළඟට තියෙනවා ලී බඩු සමුච්චිත ෂය 3000යි. ලී බඩු සමුච්චිත ෂය දාගන්න, ලී බඩු සමුච්චිත ෂය දාගන්න 3000යි. හරි නේද? හොඳයි. ඊළඟට බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මෙතින් විදුලිය 11000යි. විදුලිය කියන්නේ පරිපාලන වියදමක්. පරිපාලන වියදම් වල දාගන්න විදුලිය 11000යි. ඊළඟට වැටුප්පා වේතන 30000යි. එකක් පරිපාලන වියදම්. වැටුප්පා වේතන පරිපාලන වියදම් 30000යි. පරිපාලන වියදමක් 30000ක්. ඊළඟට තොගහානි 2000යි. තොගහානි මොකද්ද? වෙනත් වියදමක්. තොගහානි දාන්නේ වෙනත් වියදම් වල 2000ක්. වෙනත් වියදම් වල දාගමු තොගහානි 2000ක්. වෙනත් වියදම් 2000යි. ඊළඟට ණය පොලී 10000යි. ණය පොලී කියන්නේ මූල්‍ය වියදමක්. ණය පොලී මූල්‍ය වියදම් වල දාගන්න ණය පොලී 10000යි. මූල්‍ය වියදම් වල 10000 නේද ගන්න? ඔව්, ණය පොලී 10000යි. බැංකු ගාස්තු 3000යි. බැංකු ගාස්තු කියන්නේ මූල්‍ය වියදමක්. මූල්‍ය වියදම් වල දාගන්න බැංකු ගාස්තු 3000යි. හරිනේ? බැංකු ගාස්තු 3000. ඊළඟට ණය ගැතියෝ 13000ක් කියනවා. ණය ගැතියෝ කොහාටද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම්. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල දාගන්න ණය ගැතියෝ. ඉලක්කම කීයද?
13 හැබැයි අඩමාන ණය වෙන් කිරීමත් පස්සේ තියෙන නිසා පළවෙනි තීරුවට දාගන්න නායකත්වය කියලා. 13,000ක් දාගන්න මේ පළවෙනි තීරුවට අඩමාන ණය අඩු කරන්න තියෙන නිසා. ඊට පස්සේ බලන්න නායකත්වයෙන් අවුරුදු අවසානයේ අඩමාන ණය වෙන් කිරීමක් තියෙනවා 650ක්. ඒක නායකත්වයෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ නේද? මුලදත් ප්‍රකාශනයේදී අඩු කළා අඩමාන ණය වෙන් කිරීම. මේ දීර්ඝ වශයෙන් කතා කරන ඉදිරියේදී 650 650 අඩු කරා උත්තරේ 12350 නේ. 13650 ගියම 12350. ඊට පස්සේ බලන්න වෙනත් ලැබිය යුතු තියෙන 5000ක්. ඒක ජංගවත්කමක්. වෙනත් ලැබිය යුතු ජංගවත්කම් 5000යි. වෙනත් ලැබිය යුතු ජංගවත්කම් අපිට ලැබෙන තියෙන වත්කම්නේ 5000යි. ඊළඟට බලන්න මුදල් තියෙනවා 24000ක්. මුදල් ජංගවත්කමක්. මුදල් 24000ක් තියෙන ජංගවත්කම. ඊළඟට බලන්න ගැනලි තියෙනවා 2000ක්. ගැනලි කොහරද යන්නේ? මුලතත්ත්ව ප්‍රකාශන හිමිකම යටතේනේ. හිමිකම තුල ගලප ගන්න එපා. يعني ප්‍රාර්ථනාවේ ලාභයේ ගැනලි නේද? දාගම මෙතන ගැනලි පළමු තිරට දාගම 2000. ඊළඟට ප්‍රාර්ථනාවේ ලක්ෂ 2යි. ප්‍රාර්ථනය කොහටද යන්නේ? මුලදත්ත ප්‍රකාශනයේ හිමිකමට දාන්න ඕන ලක්ෂ 2ක් ප්‍රාර්ථනය. හිමිකමට උඩින්ම ප්‍රාර්ථනය මදුරුල දාගන්න ලක්ෂ 2ක්. ඊළඟට සිර 10 බැංකු ණය තියෙන ලක්ෂයක්. සිර 10 බැංකු ණය කොහටද යන්නේ? මුලදත්ත ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් වල දාගන්න සිර 10 බැංකු ණය ලක්ෂයයි. නේද? සිර 10 බැංකු ණය ලක්ෂයයි. සිර 10 කියන්නේ පොලි අනුපාතය. ලක්ෂර සිර 10 කියන්නේ 10000නේ. ණය පොලි 10000 ගෙවලා තියෙනවා සම්පූර්ණ ගානම ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ආයි හිඟ මුකුත් නැහැ නේද? නහිමියන් ඉන්නවා 53000ක්. නහිමියෝ ජංගම වගකීමක්. මුලතත් ප්‍රකාශනයේ ජංග වගකීම් නහිමියෝ 53000යි. නහිමියෝ 53000යි. වෙනත් ගෙවිය යුතු දෑ 7000යි. ඒකත් වගකීමක් ජංග වගකීම්. වෙනත් ගෙවිය යුතු දෑ 7000යි ජංග වගකීම්. වෙනත් ගෙවිය යුතු දෑ 7000යි ජංග වගකීම්. ඔච්චරයි නේද? ශේෂ ප්‍රේක්ෂමේ තිබුණු සංඛ්‍යා ප්‍රමාණය ඔච්චරයි. ගැලපීමෙත් අපි දැන් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ උඩ ඉඳන් පහළට එකතු කරමින් එන්න. මුලින්ම ආදායම් ප්‍රකාශනයෙන් පටන් ගන්න. මුලින්ම දල ලාභය හොයාගන්න. සුද්ධ ලාභය ගන්න. සුද්ධ ලාභය ආදායම් ප්‍රකාශනයේ හර ප්‍රාර්ථනා කිරීම බැර. ප්‍රාර්ථනා කරන බැර කරනවා කියන්නේ මුලදත්ත ප්‍රකාශනයේ ප්‍රාර්ථනාවට පහළින් දාන්නත් ඕනේ. හරි. අපි ඉස්සලා මෙන්න ආදායම් ප්‍රකාශනයෙන් පටන් ගමු එකතු කිරීම කරන්න. විකුණුම් ආදායම 3,74,000යි. ආරම්භක තොග තියෙනවා ගැනුම් සහ ගෙනීම් කුල වියදම් එකතු කරන්න 1,53,6,000 1,59,000යි. එක අපි එකතු කළාම 16,000 සමග උත්තර එනවා 9,15යි. එකක් එකතු 6,7යි 1,75,000යි නේ. 1,75,000යි. කියන්නේ අවසන් තොගේ 18,000 අඩු කළාම උත්තර තමයි විකුණුම් පිරිවැය. බලමු කීයද කියලා විකුණුම් පිරිවැය 0.0.0
15 8ක් ගියාම 7යි 6න් එකක් ගියාම 5යි 1යි 1,57,1000 1,57,1000 විකුණුම් පිරිවැය අපි ඒක වරණක් දාලා අඩු කරමු විකුණුම් ආදායමෙන් 3,74,000 වෙන විකුණුම් ආදායම විකුණුම් පිරිවැය 1,57,1000 ඒ දෙකේ වෙනස තමයි දල ලාභය බලමු දල ලාභය කීයද කියලා 0.0 14 7ක් ගියාම 7යි 6න් 5ක් ගියාම 1යි 3ක් ගියාම 2යි 2,17,000 හරිනේ මේ තමයි දල ලාභය ආයතන දල ලාභය 2,17,000ක් තියෙනවා දල ලාභයට එකතු කරන වෙනත් ආදායම එකයි තියෙන්නේ 14,000 14,000 එකතු කළාම උත්තර එනවා මුළු ආදායම 14 11 එකක් ඇතුලේ 2,31,000ක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ ගන්න වියදම් මුලින්ම බෙදහැරීමේ වියදම් බලන්න එකතු ගන්න දෙවන තීරුවට 0යි දෙවන තීරුව 5යි 6යි 5යි 8යි 5යි 13යි 5යි 18 එකක් ඇතුලේ 1යි 2යි 28650යි. බෙදහැරීමේ වියදම් වල එකතුව. ඊට පස්සේ ගන්න පරිපාලන වියදම් තුනක් තියෙනවා එකතුව ගන්න 0යි 2යි 4යි 42,000යි නේද 42,000යි වෙනත් වියදම් එකයි තියෙන්නේ 2,000යි මූල්‍ය වියදම් දෙකක් තියෙනවා 13,000යි දැන් අපි කරන්නේ සම්පූර්ණ වියදම් වල එකතුව ගන්න සම්පූර්ණ වියදම් කිව්වම මෙතන තියෙනවා මූල්‍ය වියදම් 13,000යි වෙනත් වියදම් 2,000යි එතන ගියාම පරිපාලන වියදම් 42,000ට අමතරව තිබුණා බෙදහැරීමේ වියදම් 8,650ක් මම මේක මෙතන ලියා ගන්න පහසුවට 8,650යි බෙදහැරීමේ වියදම්නේ එතන මේ ඔක්කොම එකතුව ගලන්න ඕන 0යි 5යි 6යි 8යි 10යි 12යි 3යි 15යි එකක් ඇතුලේ 2යි 3යි 7යි 8යි සම්පූර්ණ වියදම 85,650යි නේද? අසර බලන්න 0යි 5යි 600 8යි 10යි 12යි 3යි 15යි එකක් ඇතුලේ 3යි 7යි 8යි 85,650යි මුළු වියදම. ඒතර මුළු ආදායම කීයක් තිබ්බද? ඉතින් 2,31,000යි. ඒතර මුළු ආදායම 2,31,000 මම ඉතින් දාගන්නම් 2,31,000 මුළු ආදායම ඔයගොල්ලෝ එකම එක දිගට හදලා තියෙනවා නම් ගාන එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මුළු වියදම 85,650යි මුළු ආදායමෙන් මුළු වියදම අඩු කළාම සුද්ධ ලාභය එනවා. බලමු සුද්ධ ලාභය කීයද කියලා. ගණක යන්ත්‍ර භාවිත කිරීමේ හැකියාව තිබෙනවනේ. අපි ගණක යන්ත්‍රය පාවිච්චි කරමු නේද? එතකොට අපිට අඩු වෙන්න ඕනේ 2,31,000න් 2,31,000න් අඩු වෙන්න ඕනේ 85,650 නේද? 85,650. උත්තරේ 1,45,350යි. 1,45,350යි. මේ තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභය 1,45,350යි. සුද්ධ ලාභය අපි ඔතනින් මාරු කරනවා කොහටද? ප්‍රාග්ධන කිරීමට. ප්‍රාග්ධනට මාරු කරනවා කියලා කියන්නේ අපි මූල තත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනට පහලින් එකතු කරන්නට ඕනේ. හිමිකම අර්ථය. සුද්ධ ලාභය කීදා විලක්කම 1,45,350යි. 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 ඒකෙන් අපි 2,000ක් ඉවත් කරගෙන තියෙනවා. රඳවාගත් ඉපයුම් මේ දෙකේ වෙනස තමයි රඳවාගත් ඉපයුම් 1,43,350යි. රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනට එකතු කරාම දැන් උත්තරේ 3,43,350යි. අයිතිකරුගේ හිමිකම ඒකක සංකල්පය අනුව අයිතිකරුගේ කාලච්ඡේදය අවසානයේ හිමිකම 3,43,350ක් තියෙනවා. ජංගම නොනවයිකීම් තියෙන ලක්ෂයක් ජංග වයිකීම් තියෙනවා 53,710යි ජංග වයිකීම් එකතුව 60,000යි.
මෙතන අපි මේ හිමිකම අපි දකුණු පැත්තට දාගමු. તો ලේසි අපිට. ලක්ෂ 43350 මෙතන. එකතු කළාම උත්තරේ 3,43,350 නේද? ඒ තමයි හිමිකම. වගකීම් තියෙන මෙතන 60,000ක් ජංගම වගකීම් 60,000. ජංගම නොවන වගකීම් ලක්ෂයයි ජංගම වගකීම් 60,000 මුළු එකතුව 1,60,000 සම්පූර්ණ වගකීම්. හරි. දැන් වත්කම් පැත්තේ මුළු දැන් පහළට එමු. දේපල දැන් ආදායම් ප්‍රකාශනයේ හරිනේ. තේනවා මූල තත්ත්ව ප්‍රකාශනයේට ඉඩම් ගොඩනැගිලි පිරිවැය තියෙනවා සමුචිත ශ්‍රේණිය නෑ. ධාරණාගයත් ලක්ෂ 3යි. මෝටරත 1,50,000යි පිරිවැය 23,000ක් තියෙනවා. සමුචිත ශ්‍රේණිය 1,50,000 23,000 ගියම් සුද්ධාගේ එතන ධාරණාගේ 1,27,000යි. 23,000 කඩු කරා උත්තර 1,27,000නේ. මෙතන 20,000 ගියාම 17,000යි. දැන් අපි මේවා එකතු කරලා ගමු පල්ලෙහාට. පිරිවැය එකතුව 4,50,000 සමුචිත ශ්‍රේණිය 26,000යි. සුද්ධාගේ තත 14යි 4,44,000. නැත්නම් 4,70,000න් 26,000 ගියාම උත්තරේ හරි 4,44,000. ජංගම වත්කම් තියෙනවා මෙතන 4ක් එකතු ගමු. 0යි ඊළඟට 5යි ඊළඟට 3යි 8 2 10යි 15 4 19 එකක් ඉතුරුයි. 2යි 3යි 2යි 5යි 59,350යි. તો මුළු වත්කම එකතුව ගන්න 4,44,1000යි 59,350 එකතු කරලා බලන්න කිව්ද කියලා 5යි 3යි 9 4යි 13 එකක් ඉතුරුයි. 5යි 5යි 10යි එකක් ඉතුරුයි. 1යි 5යි 5,03,350යි. මුළු වත්කම් 5,03,350යි. බලමු ඊට පස්සේ හිමිකම හා වගකීම් වල එකතුව කීයද කියලා. හිමිකම 3,43,350යි. වගකීම් දෙක එකතුව 1,60,000යි නේද? මේක එන මුළු එකතුව බලන්න හිමිකම හා වගකීම් වල එකතුව කීයද? 0යි 5යි 3යි 3යි 4යි 10යි එකක් ඉතුරුයි. 4යි 5යි 5,03,350යි. මුළු හිමිකම හා වගකීම් 5,03,350යි. අනිත් පැත්ත එකතුවත් කී ආවේ? වත්කම් වල එකතුවත් 5,03,350යි. එහෙනම් මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල එකතුව වගකීම් සහ හිමිකම් වල එකතුවට සමාන වෙලා තියෙනවා. ඔහොමයි ඔය ගණන හැදෙන්නේ. අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාස සංඛ්‍යා 11. වෙනස් ස්වරූපයක අභ්‍යාසයක් බලන්න. පහත 2020 මාර්තු 31 දිනට ශේෂ පරීක්ෂණයේ දැක්වෙන අයිතමයන් භාවිතයෙන් විජයගේ ව්‍යාපාරයේ කාර්යපත්‍රය ඔබගේ දැනුම භාවිතයෙන් සම්පූර්ණ කරන්න. මොකද මේ කාර්යපත්‍රය කියන්නේ? කාර්යපත්‍රය කියලා කියන්නේ මේ දැන් අවසාන ශේෂ පරීක්ෂණ හැදුවයින් පස්සේ ඒ කියන්නේ ගැළපිලි සියල්ල කරායින් පස්සේ අවසාන ශේෂ පරීක්ෂණ හැදුවයින් පස්සේ අවසාන ශේෂ පරීක්ෂණයේ තියෙන අයිතමයන් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් වන ආකාරය එකවර දක්වන පෙන්눔 කරන වාර්තාව. දැන් අවසාන ශේෂ පරීක්ෂණයේ තියෙන අයිතමයන් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්නේ. දැන් ඔය වර්ග පහෙන් ආදායම් හා වියදම් අපි යනවා ආදායම් ප්‍රකාශනයට දානවා. වත්කම් වගකීම් හිමිකම් මූල තත්ත්ව ප්‍රකාශනයට දානවා. මේ එකවර අපි පත්‍රිකාවක ඉදිරිපත් කරනවා. ඒක අපි කියනවා කාර්යපත්‍රය කියලා. මේක අර සාමාන්‍ය ව්‍යාපාර ආයතන මේක හදන්නේ මූල ප්‍රකාශ හදන කලින් කාර්යපත්‍රය හදලා බලනවා කොහොමද සංඛ්‍යා නිසියාකාරයෙන් ගැලපෙනවද කියලා. ඊට පස්සේ තමයි නිල වශයෙන් මූල ප්‍රකාශන හදන්නේ. නමුත් සෑම ව්‍යාපාරයක් මේක සෑදීම අත්‍යවශ්‍යත් නැහැ. සමහරක් ව්‍යාපාර හදනවා. නමුත් ගිණුම් කරන අවබෝධය ලබා ගන්න ගොඩාක් ප්‍රයෝජනවත්. මේ තියෙන ශේෂ පරීක්ෂමේ අයිතමයන් මෙන්න ආදායම් ප්‍රකාශනයේ වියදම් ආදායම් මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වගකීම් හිමිකම් මේකේ කොටස් දෙකක් තියෙනවා. මේ ඊළඟ කොටස. දැන් අපිට තියෙන මේක හරියට ඇතුළත් කරලා
තොරතුරු සම්පූර්ණ කරන්න. මේ තොරතුරු ඒ ආයුතු ස්ථාන තුළ වාර්තා කරන්න ඕනේ. ඔබට තේරෙන්නේ දැන් මේ අයිතමය යන්නේ ආදායම් ප්‍රකාශනයටද එහෙම නැත්නම් ආදායමත්ද වියදමත්ද යන්නේ මුලතත්ත්ව ප්‍රකාශනයටද ඒක වත්කමද වගකීමක්ද හිමිකමක්ද ඒකයි දක්වන්න ඕනේ. ඒ අදාළ තීරය දාන්න. මුලින්ම ඉඩම් පිරිවැය දසලක්ෂය ඉඩම් මොකද්ද? වත්කමක්. එන කොහරද යන්නේ? මූලතත්ත්ව ප්‍රකාශනයේ දසලක්ෂය අපිට යනවා. 1.6 සංඛ්‍යා හරියට දාන්න ඕනේ. ගොඩනැගිලි පිරිවැය 8 ලක්ෂය මොකක්ද ඒක? වත්කමක්. මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කම වලට ලක්ෂ 8යි. මෝටරද 12 ලක්ෂයයි වත්කමක්. සමුච්චිත ෂය ගොඩනැගිලි මෝටරද සමුච්චිත ෂය කියන්නේ වත්කම් තමයි. හැබැයි වත්කමින් අඩු කරන අයිතමයක්නේ. අපි වත්කම් තීරුවෙන් දාමු ඍණ වරහන් තුල. වත්කමින් අඩු කරන අයිතම ඍණ වත්කම්නේ. ගොඩනැගිලි සමුච්චිත 2,40,000 මේක වත්කම් මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල තමයි පෙන්නන්නේ. හැබැයි අඩු කරන එකක් නේ ඍණ. මෝටර අමුච්චිත 3,60,000 එකත් එහෙමයි. වත්කම් හැබැයි ඍණ. ඊළඟ බෙදාහැරීම් වියදම් 1,43,000. ඒ කියන්නේ කොහරද? ආදායම් ප්‍රකාශනය. නේද? ඒක වියදමක්නේ. බෙදාහැරීම් වියදම් 1,43,000යි 1,43,000 ආදායම් ප්‍රකාශනයේ වියදමක්. 1,43,000. පරිපාලන වියදම් 1,74,000යි ඒකත් ආදායම් ප්‍රකාශනයේ වියදමක්. 1,74,000. මූල්‍ය වියදම් 12,000යි ආදායම් ප්‍රකාශනයේ වියදමක්. වෙනත් වියදම් 22,000යි ආදායම් ප්‍රකාශනයේ වියදමක්. ආරම්භක තොගය 30,000යි ආරම්භක තොගය ආදායම් ප්‍රකාශනයේ වියදමක්. විකුණුම් පිරිවැයට සම්බන්ධ වියදමක් නේ. ආරම්භක තොගය 30,000ත් ආදායම් ප්‍රකාශනයේ වියදමක්. විකුණුම් පිරිවැය සම්බන්ධ වියදමනේ. ගැනුම් 3,16,000යි ඒකත් ආදායම් ප්‍රකාශනයේ වියදමක්. විකුණුම් පිරිවැයට සම්බන්ධ වියදමක් නේ. 3,16,000. විකුණුම් 8,40,000යි ඒක ආදායම් ප්‍රකාශනයේ ආදායමක් නේ. 8,40,000. ආපොස් එවුම් 40,000යි ඒක ආදායම් ප්‍රකාශනයේ ආදායම. හැබැයි ආදායම අඩු කරන එකක් නේ. විකුණුම් වලින් අඩු කරන එකක් නේ ඒක. 40,000 වරහන් තුල දාමු. ආදායම් ප්‍රකාශන තමයි යන්නේ අඩු කරන අයිතමයක් ආදායම. 40,000. ඊළඟට ආපොස් යවුම් 16,000යි. දැන් මේක දැන් තමන්ට පහසුවට මතක තියාගන්න මම වෙනවනේ. දැන් මේ තියෙන්නේ නැත්නම් පැහැදිලි මොනවද මේ කියලා නේද? මේ තිබුණිම තිබුණේ ආදායම් ප්‍රකාශනයේ මොනවද? වියදම් නේද? මුලින්ම තිබුණේ වියදම්. මෙතන තිබුණේ ආදායම්. මෙතන තිබුණේ වත්කම්. ඊළඟට තිබුණේ වගකීම්. ඊළඟට තිබුණේ හිමිකම්. මේ කොටස් දෙකට ආපු නිසා මම නැවත දැම්මයි ටික. හරිනේ. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ආදායම් තිබුණේ. හරි. එහෙමනම් ආපොස් යවුම් මොකද වෙන්නේ? ආදායම් ප්‍රකාශනයේ කොහරද දාන්නේ? වියදම් විකුණුම් පිරිවැසීමේදී වියදමක්නේ. හැබැයි අඩු කරලා ගන්න නේ. වියදම් තීරුවේ අඩු කරලා ගන්න අයිතමක් නේද? වියදම් තීරුවේ තමයි දාන්නේ. හැබැයි අඩු කරනවා නේද? වියදම් වල අඩු කරන එක නේ ආපොස් යවුම්. 16,000. ලදවට්ටම් 14,000 ආදායම් ප්‍රකාශනයේ ආදායමක් නේ. 14,000 ආදායම්. වෙළඳ ලැබිය යුතු දෑ මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් නේ. ලක්ෂය. ඒ කියන්නේ ණයගැතිව කියනකොට කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. අවුරුද්ද අගදිනට අඩමාන ණය වෙන් කිරීම 10,000යි. වත්කම වලින් අඩු කරනවනේ. මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කම වලින් 10,000 අඩු කරනවා. මුදල් 1,40,000යි. මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. 1,40,000 වත්කමක්. ප්‍රාග්ධනය 21 ලක්ෂයයි. මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකමනේ 21 ලක්ෂය හිමිකම. ගැනලි 5,000යි. මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකමෙන් අඩු කරන අයිතමයක්. ගැනලි 5,000. බැංකු ණය ලක්ෂයයි. මූලතත්ත්ව ප්‍රකාශනයේ වගකීමක් ලක්ෂය. වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ වගේ නහිමියනේ
මුලතත්ත්ව ප්‍රකාශනයේ වගකීමක් 2,30,000. උපචිත වියදම් 75,000. මුලතත්ත්ව ප්‍රකාශනයේ වගකීමක් 75,000. වෙනත් ලැබිය යුතු දා 3,000. මුලතත්ත්ව ප්‍රකාශනයේ වගකමක් 3,000. අවසන් තොගය ගිණුම් තැබුවාම අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැරන මේ එක තමයි මේ තියෙන්නේ. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. මේ වෙළඳ ගිණුම කියලා තියෙන්නේ ඒකයි. අවසන් තොග ගිණුම හර ඒ කියන්නේ ඒක හර දැන් ශේෂ පත්‍රයේ වක්කමක් නේ ලක්ෂය. තර අවසන් තොගයේ වෙළඳ ගිණුම බැරවන ගාන ආදායම් ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනයේ වෙළඳ ගිණුම බැරන ආදායමක් වශයෙන් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වියදම් පැත්තෙන් අඩු කරන්නත් පුළුවන්. කොහොමත් එකයි වෙළඳ ගිණුම බැරන අපි ආදායම් ප්‍රකාශනයේ ආදායමක් ගමු. මොකද අවසන් තොගයේ වැඩනවා කියන ආදායමක් වටනවා වගේ තමයි. වියදමක් අඩු මේ පැත්තෙන් අඩු කිරීමක් වශයෙන් දැම්මත් කමක් නැහැ. වියදම අඩු කිරීමක් නැත්නම් ආදායමක් වශයෙන් දැම්මත් කමක් නැහැ. මොකද වෙළඳ ගිණුම බැර වෙච්චාගේ අපි සාමාන්‍ය වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවට කරන්නේ විකුණුම් පිරවැය ගණනය කිරීමේදී හර පැත්තෙන් අඩු කරනවා නේද? ඉතින් අපි මෙතන දාමු මේ බැර වෙච්චාගේ මේක අඩු කරලා පෙන්නමු මෙහෙම ලක්ෂය. වියදමෙන් අඩු කරලා පෙන්නනවා නේද? දැන් බැර කරත් එකයි. ලාභය අපි හොයාගන්න ඕනේ. ලාභය දීලා නැහැ අපි හොයාගන්න ඕනේ. ලාභය හොයාගන්නේ ආදායමයි වියදම අතර වෙනස. හරි. දැන් මෙහෙමයි අපි දත්තට ඉස්සලාම දැම්මා. දැන් මේක සම්පූර්ණ කරන්න මෙහෙමයි. මුලින්ම ලාභය හොයාගමු. සරලවම කරන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශනයේ ආදායම් තීරුව එකතුව ගන්න, වියදම් තීරුව එකතුව කරගෙන වෙනස ගන්න. ඒක තමයි ලාභය. කිලම සුද්ධ ලාභය. ආදායම් ප්‍රකාශනයේ ආදායම් වල එකතුව අපි ගමු මුලින්ම. ආදායම් තියෙන මෙතන මේ 8,40,000යි මම ඉලක්ක වෙන පාටින් පෙන්නන්නම්. 8,40,000න් 40,000 ගියාම 8 ලක්ෂයයි 8 ලක්ෂයයි මෙතන තියෙනවා 14,000. එහෙනම් මුළු ආදායම් 8,14,000. හරි ආදායම් පැත්තට වැඩි මේ ගානේ බැලුවම අපි ඒක වියදම් පැත්තට අපි දාගමු 8,14,000. දැන් වෙනස ගමු ඒක තමයි සුද්ධ ලාභය. හරි. මේ ආදායම් ප්‍රකාශනයේ ආදායම මුළු ආදායම මේක දාලා මේ පැත්තේ වෙනස ගමු. මේක අඩු කරා යන් 8,14,000න් අඩු වෙන්න ඕනේ කීයක්ද? බලන්න මෙතන වියදම් ටික වියදම් වල එකතුව. වියදම් වල එකතුව කීයද? අපි බලමු කීයක් එනවද කියලා අපි. ගණකයන්ට එකතු කරලා බලමු. මෙතන වියදම් 1,43,000යි ධන 1,74,000යි ධන 12,000යි ධන 22,000යි ධන 30,000යි ධන 3,16,000යි ඊට පස්සේ මේ පැත්තේ එකතු විතරක් තිබ්බා 6,97,000ක් හරි මම කියන්නේ 6,97,000ක් එහා පැත්තේ තියෙනවා බලන්න එහා පැත්තේ තියෙනවා වියදම් අඩු වෙන්න තියෙන්නේ 16,000කුත් අඩු වෙනවා ලක්ෂකුත් අඩු වෙනවා අතන 6,97,000ක් තිබ්බ නේද? ඒතර 6,97,000න් 6,97,000න් අපි අඩු කරන්නට ඕනේ 6,97,000 එතන තිබ්බේ එකෙන් අඩු වෙන්න ඕනේ ඍණ 16,000 ආපහු අඩු වෙන ලක්ෂයක් ඍණ ලක්ෂය. ඒතර 5,81,000යි දැන් 6,97,000න් උතර සම්පූර්ණ වියදම එනවා 5,81,000. 5,81,000 මුළු වියදම. මුළු ආදායම කීයද? 8,14,000යි. උතර එනම් බලන්න 5,81,000 කියන්නේ මුළු වියදම. හරිනේ? මුළු වියදම ආදායම තියෙනවා 8,14,000ක්. එතකොට 5,81,000යි වියදම ආදායම 8,14,000යි. මේ ආදායම මේ වියදම මේක අඩු කරාම නම් සුද්ධ ලාභ එනවා. හතරෙන් ගම් 3යි 8ක් ගම 3යි
7න් භාග්‍යම 2යි නේද? 2,33,000 ශුද්ධ ලාභය. ආදායම වියදම අතර වෙනස ශුද්ධ ලාභය 2,33,000යි. ශුද්ධ ලාභනේ මේක වෙන පාඩකින් දාන්නම් ඔබට පැහැදිලි වෙන්න. ශුද්ධ ලාභය 2,33,000යි. හර පැත්තේ වෙනස එන්නේ 2,33,000 ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය ආදායම් ප්‍රකාශනයේ හරනේ ප්‍රාග්ධන කිරීම බැර ප්‍රාග්ධන කිරීම බැර කරනවා කියන්නේ ප්‍රාග්ධනට එන්නට ඕනේ. ප්‍රාග්ධනට එක හිමිකමට එකතු වෙනවා. 2,33,000. හරිනේ? ශුද්ධ ලාභය ආදායම් ප්‍රකාශනයේ හර නැත්නම් ලාභ කිරීම හර ප්‍රාග්ධන කිරීම බැර. මෙතන අපි ශුද්ධ ලාභය හොයාගත්තා. මතක හොයාගත්ත ආකාරය. මුලින්ම ආදායම් වල එකතුව ගත්තා. අනිත් පැත්තට තමයි වෙනස ගත්තා. මේ වියදම් වල වෙනස. අඩු කළාම ආදායම් වල එකතුව 8,14,000ක වියදම් වල එකතුව 5,81,000ක වෙනස ආවා. 2,33,000 එක තමයි ශුද්ධ ලාභය. මෙතන හර මෙතන බැර. දැන් එන ආදායම් ප්‍රකාශනයේ හරි දැන් වත්කම් තීරු එකතු කරන්න. ඒතර වත්කම් තීරු එකතු බලන්න කීයක් එනවද කියලා. ඉතින් වත්කම් ඉලක්කම් ඉතින් එහා පැත්තේ තියෙනවනේ. එහා පැත්තේ තියෙනවා දසලක්ෂය 8,00,000 12,00,000යි. අපි වත්කම් තීරු එකතු කරන් ගියොත් ගණක යාන්ත්‍රික ආධාරයෙන් එකතු කරමු. වරදින්නේ නැහැ. දසලක්ෂයයි 10.5නේ. දසලක්ෂය ධන 8,00,000 10.5නේ. ධන 12,00,000 11.5නේ. ධන නෙමෙයි ඊට පස්සේ ඍණ 3,00,000 අඩු වෙන්න ඕනේ 2,40,000ක්. ආපහු ඍණ 3,60,000ක්. මේ පැත්තේ එකතු විතරක් තියෙනවා 24,00,000ක්. මතක තියාගන්න 24,00,000යි ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා වත්කම් 24,00,000 25,00,000 26,40,000යි 27,40,000යි 43,000යි 10,000 කඩනවා 27,33,000යි 27,33,000යි වත්කම් තීරුවේ එකතුව. හරිද? වගකීම් එහා පැත්තේ වගකීම් තිබ්බද බලන්න. මේ පැත්තේ වගකීම් නැහැ. මේ පැත්තේ තියෙනවා වගකීම් 3ක් නේද? එකතුව 23,00,000 තියෙන එකතු ගන්න පුළුවන් 0.0.0.5යි 7.3 10 එකක් ඉතුරුයි 4,50,000. වගකීම් වල එකතුව 4,50,000. හිමිකම ඉතින් 21,00,000ට 5,000ක් අඩු වෙනවා 2,33,000ක් එකතු වෙනවා. 21,00,000යි 2,33,000යි කියන්නේ 23,33,000යි 5,000ක් අඩු වෙනවා. 23,33,000යි මේ දෙක එකතුව 23,33,000යි 5,000ක් අඩු වුණාම 23,28,000 නේ. 33,000 5,000 ගියාම 28,000 නේ. ඒතර මෙතන එන්නේ 23,28,000. දැන් ඔබේ ගාන හරියටම හරිනම් හිමිකම හා වගකීම් වල එකතුව සමාන නොවනි වත්කම් එකතුව බලන්න 4,50,000යි 23,28,000 එකතු කළාම 27,33,000 එන්නට ඕනේ. මේ දෙක එකතුනේ මේ දෙක එකතුව මේ ගානට සමාන වෙනවා බලන්න. 0.0.0.8 5 13 එකක් ඉතුරුයි 2 1 3යි නේද? 4,50,000යි 23,28,000 ඒතර උත්තරේ එනවා 27,33,000 නේ. 23,04,000යි 4,00,000ක 27,00,000යි 28,533,000. හිමිකම් හා වගකීම් වල එකතුව සමාන වෙලා තියෙනවා වත්කම් තීරුවේ එකතුවට. හොඳයි. ඔබට පේනවා මේ කාර්යපත්‍රයේදී එහෙමනම් අවසානයේ ආදායම් ප්‍රකාශනයේ ශුද්ධ ලාභය හොයාගත්තා. අවසානයේ
මොළතත්ත්ව ප්‍රකාශන දැම්මම වත්කම් වල එකතුව සමානයි හිමිකම හා වගකීම් වල එකතුවට. කොහොමයි ඔය ගණන සම්පූර්ණ කරන්න ඕනේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශනයේ පිළිල කිරීමේදී අපිට ප්‍රයෝජනවත් වන අනුපාතයක් පිළිබඳව. ඒ තමයි දල ලාභ අනුපාතය. තමයි මෙතනදී ව්‍යාපාරයක ලාභය හා ලාභදායීත්වය පිළිබඳව වෙනස හඳුනා ගන්නට ඕනේ. මොකද්ද ලාභය කියන්නේ? මොකද්ද ලාභදායීත්වය කියන්නේ? ලාභය කියලා අපි හඳුනාගන්නේ ආදායම හා වියදම අතර වෙනස. සුද්ධ ලාභයක. විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනස දල ලාභය. ලාභදායීත්වය කියලා කියන්නේ ලාභ ඉපීමට ඇති හැකියාව. ඒ කියන්නේ දල ලාභය හෝ සුද්ධ ලාභය විකුණුම් වලට ප්‍රතිශතයක් වශයෙන් හෝ ආයෝජනයේ ප්‍රතිශතයක් වශයෙන් අපි ගණන් බැලුවොත් ඒක ලාභදායීත්වය profitability කියන එක. දැන් මේ බලන්න ව්‍යාපාරික ලාභය හා ලාභදායීත්වය එකිනෙකට සම්බන්ධ සංකල්ප දෙකක් වුද වෙනස් අර්ථයක් පෙන්වුම් කරනවා. දැන් අපි කතා කරමින් යන්නේ ලාභය හා ලාභදායීත්වය අතර වෙනස. ලාභය කියලා කියන්නේ ආදායම හා වියදම අතර වෙනස. ධනාගයක් නම් ලාභය, ඍණාගයක් නම් අලාභය. ලාභදායීත්වය කියලා කිව්වේ ලාභය ඉපීමේ හැකියාව. එනම් උපයන ලද ලාභය ආයෝජනයට හෝ විකුණුම් මිලට සාපේක්ෂව ගණනය කළ දත්තයක්. අපි කියනවා ලාභදායීත්වය. මේදී ප්‍රකාශ වෙන ලාභය හා ලාභදායීත්වය එකිනෙකට වෙනස් සංකල්පයන් දෙකක් බව. උතරම ව්‍යාපාරික ලාභදායීත්වය අපිට මනින්න පුළුවන් විකුණුම් වලට සාපේක්ෂව ලාභදායීත්වය මනින්න පුළුවන්. ඒ වගේම ආයෝජනයට සාපේක්ෂව ලාභදායකත්වය මනින්න පුළුවන්. මෙතෙන්දී විකුණුම් වලට සාපේක්ෂව ලාභදායකත්වය මනිනවා නම් ඒ අනුපාතය අපි කියනවා දල ලාභ අනුපාතය කියලා. විකුණුම් වලට සාපේක්ෂව ආයතනික ලාභදායකත්වයේ මැනීම සඳහා යොදා ගන්න අනුපාතය අපි කියනවා දල ලාභ අනුපාතය කියලා. ඔබ දන්නවා දල ලාභය කියන්නේ මොකක්ද කියන එක මේ වෙලෙට හොඳටම. දල ලාභය කියන්නේ මොකක්ද? දල ලාභය කියන්නේ විකුණුම් ආදායම හා විකුණුම් පිරිවැය අතර වෙනස නේද? දැන් මේ දල ලාභ අනුපාතය කියලා අදහස් කරන්නේ ආයතනයක ඉපයුම් දල ලාභය විකුණුම් මිලට හෝ විකුණුම් පිරිවැයට ප්‍රතිශතයක් වශයෙන් අනුපාතනය කළ පෙන්වුවොත් ඒක අපි කියන දල ලාභ අනුපාතය කියලා. නැවත බලන්න ආයතනයක් යම් කාලච්ඡේදයක් සඳහා ඉපයූ දල ලාභය එක්කෝ විකුණුම් මිලේ ප්‍රතිශතයක් වශයෙන් හෝ නැතිනම් විකුණුම් පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කළහොත් ඒක අපි කියන දල ලාභ අනුපාතය කියලා. මේ අනුව දල ලාභ අනුපාතය ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විකුණුම් මිලට දල ලාභ අනුපාතය. විකුණුම් මිලට දල ලාභ අනුපාතය ගණනය කිරීමේ සූත්‍රය මේකයි. දල ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. දල ලාභය විකුණුම් වලින් බෙදලා 100න් වැඩි කළාම එන්නේ උත්තරේ තමයි දල ලාභ අනුපාතය විකුණුම් මිලට. දැන් අපි තුමු දල ලාභය තියෙනවා කියමු 3000ක්. විකුණුම් තියෙනවා කියමුකෝ 30000ක්. වැඩි කිරීම 100. ඒ කියන්නේ 30000ක විකුණුම් වලට දල ලාභය 3000 නම් 100ට කීයද? දැන් මේක සුළු කළාම උත්තරයක් එනවා ඔබට. උත්තරේ 10%යි. නේද? 30000කට විකුණුම් වලට දල ලාභය 3000යි නම් ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 10%යි. විකුණුම් වලින් 10%ක් තමයි දල ලාභය කියන්නේ. උතර සාමාන්‍යයෙන් හුඟක් ව්‍යාපාර දල ලාභ අනුපාතය ගණනය කරන්නේ විකුණුම් මිලේ ප්‍රතිශතයක් වශයෙන්. නමුත් පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. විකුණුම් පිරිවැයට දල ලාභ අනුපාතය ඉදිරිපත් කරනවා නම් දල ලාභයේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 100. විකුණුම් පිරිවැය නැත්නම් ගත් මිලට කියලාත් කියනවා. විකුණුම් මිලට ගත් මිලට. ගත් මිලට අදහස් කරන විකුණු තොගේ ගත් මිලට. ඒ කියන්නේ විකුණුම් පිරිවැයට. දල ලාභයේ බෙදනවා විකුණුම් පිරිවැය වැඩි කරනවා 100. මේ වගේම තමයි ඉතින් දල ලාභයේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 100. ඒ තමයි දල ලාභ අනුපාතය විකුණුම් මිලට හෝ ගත් මිලට නැත්නම් පිරිවැයට. දැන් මේ දල ලාභ අනුපාත අපිට ප්‍රයෝජනවත් වෙනවා මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී විශේෂයෙන්ම මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේ සමහරක් දත්ත සමහරක් තොරතුරු අපිට අභ්‍යාසයේ නොදුන් සංඛ්‍යාවක් වශයෙන් තියෙන පුළුවන්. සංඛ්‍යාව දීලා නැහැ. ඒ වගේ අවස්ථාවක සංඛ්‍යාව සොයා ගන්නට අපිට මේ දල ලාභ අනුපාතය ගොඩාක් මහෝපකාරී වෙනවා. සමහරකට ආදායම් ප්‍රකාශනයක විකුණුම් දීලා නැහැ. විකුණුම් සොයා ගන්න පුළුවන් දල ලාභ අනුපාතය තුලින්. එහෙම නැත්නම් ගැනුම් දීලා නැහැ. එහෙම නැත්නම් ආරම්භක තොගේ දීලා නැහැ. එහෙම නැත්නම් අවසන් තොගේ දීලා නැහැ.
මොනවා හරි ආදායම් ප්‍රකාශනයට සම්බන්ධ ඕනෑම දත්තයක් එක දත්තයක ඌනතාවයක් තිබෙනවා නම් දලලාභ අනුපාතයේ දී තිබෙන අවස්ථාවක ඒ දලලාභ අනුපාතය යොදා ගනිමින් ඒ නොදුන් සංඛ්‍යාව සොයා ගැනීම හැකියාවක් තියෙනවා. අපි ගිණුම් කරන අදාළන ශිෂ්‍ය වශයෙන් අපි අනිවාර්යයෙන්ම එම අවබෝධය අපිට ඉතාමත් තිබිය යුතුමයි. දලලාභ අනුපාතය භාවිත කරලා ආදායම් ප්‍රකාශනයට සම්බන්ධ දත්තයන් සොයා ගැනීම සම්බන්ධව අපි අභ්‍යාස කිහිපයක් කරමු කොහොමද ඒව ගණනය කිරීම කරන්න කියන එක. අභ්‍යාසක 12 බලන්න. ව්‍යාපාරයක මුළු විකුණුම් තියෙනවා 8,44,000ක්. අපසෙවුම් 44,000ක් තියෙනවා. විකුණුම් පිරිවෙ 6 ලක්ෂයක් නම් උත්තර තුනක් ඔබෙන් අහනවා. 1 දල ලාභය ගණනය කරන්න. 2 විකුණුම් මිලට දල ලාභ අනුපාතය ඉදිරිපත් කරන්න. විකුණුම් පිරිවෙයට දල ලාභ අනුපාතය ගණනය කරන්න. පොඩි සරල ප්‍රශ්නයක්. මුලින්ම අපෙන් අහනවා දල ලාභය ගණනය කරන්න කියලා. දල ලාභය ගණනය කරන්නේ කොහොමද අපි? දැන් මෙතන විකුණුම් තියෙනවා 8,44,000ක් තියෙනවා. අපසෙවුම් තියෙනවා 44,000ක්. විකුණුම් පිරිවෙය තියෙනවා. විකුණුම් ආදායමේ විකුණුම් පිරිවෙය අඩු කළාම හරිනේ. දැන් අපි ඉස්සලා මෙහෙම ගමු. දල ලාභය ගණනය කරන එක මුලින්ම විකුණුම් ආදායම ගන්නවා. විකුණුම් ආදායම කීයද? 8,44,000යි විකුණුම්. මේකේ අඩු කරන මොකද්ද? විකුණුම් ආදායම ගන්නකොට අඩු කරන ආපසු එවුම්නේ. ආපසු එවුම් 8,44,000ක් තියෙනවනේ. ඒතර 8,44,000න් 44,000 ගියාම එන විකුණුම් ආදායම කීයද? රුපියල් ලක්ෂ 8යිනේ. විකුණුම් ආදායම ලක්ෂ 8යිනේ. ඒතර විකුණුම් වලින් ආපසු එවුම් අඩු කළා. විකුණුම් පිරිවෙය ලක්ෂ 6යි. ඒක අඩු කරනවා. විකුණුම් පිරිවෙය. විකුණුම් පිරිවෙය තියෙන ලක්ෂ 6ක්. ඒතර දැන් මේ ලක්ෂ 8ෙන් ලක්ෂ 6 අඩු කරන්න උත්තරයක් එනවා කීයද? ලක්ෂ 2යි. මේ මොකද්ද? දල ලාභය. එම නිසා දල ලාභය කීයද? රුපියල් ලක්ෂ 2යි. මේ ව්‍යාපාරයේ දල ලාභය ලක්ෂ 2යි. විකුණුම් ආදායම ලක්ෂ 8යි. විකුණුම් පිරිවෙය ලක්ෂ 6යි. ඒ ප්‍රශ්නේ පළවෙනි කොටසේ උත්තරේ. දෙවෙනි කොටසෙන් අපි අහනවා විකුණුම් මිලට දල ලාභ අනුපාතය. ඒතකොට විකුණුම් මිලට දල ලාභ අනුපාතය ගන්න සූත්‍රය මතකද? මොකද්ද? දල ලාභ අනුපාතය විකුණුම් මිලට දල ලාභ අනුපාතය සමානයි මොකද්ද? දල ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100 නේ. දල ලාභය විකුණුම් වලින් බෙදලා 100 වැඩි කරන්න ඕනේ. දැන් සංඛ්‍යා දිස කරන්න. දල ලාභය කීයද? ලක්ෂ 2යි. මිති දල ලාභය ලක්ෂ 2යි විකුණුම් ලක්ෂ 8යි නේ. හරි. දල ලාභය ලක්ෂ 2යි විකුණුම් ලක්ෂ 8යි වැඩි කිරීම 100. ලක්ෂ 8ක විකුණුම් වලට ලක්ෂ 2 නම් 100ට කීයද? දැන් මේක සුළු කරන්න ඇති. මේ බින්දුව කැපුණා. මේ බින්දුවට මේ බින්දුව කැපුණා. 200 බෙදීමට උත්තරේ 100ට කීයද? 25යි. ඒ කියන්නේ මේ දල ලාභ අනුපාතය විකුණුම් මිලට නම් ප්‍රතිශතයක් වශයෙන් 100ට කීයද? 25යි. විකුණුම් වලින් 125ක් මොකද්ද? දල ලාභය. ඒ කියන්නේ විකුණුම් වලින් 4 එකක් 125ක් කියන්නේ 4 එකක් නේ. දල ලාභය. හරිනේ. ඉතින් 8 ලක්ෂයෙන් 4 එකක් කියන්නේ කීයද? 125ක් කියන්නේ ලක්ෂ 2යි. ප්‍රශ්න ඊළඟ කොටසෙන් අහනවා ඔබෙන් විකුණුම් පිරිවැයට දල ලාභ අනුපාතය ගණනය කරන්න. කොහොමද සූත්‍රය? විකුණුම් පිරිවැයට දල ලාභ අනුපාතය සමානයි මොකද්ද? දල ලාභය බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 100. දල ලාභයේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 100. දැන් සංඛ්‍යා ආදේශ කරන්න බලන්න. දල ලාභය කීයක් තිබ්බද? මිති ලක්ෂ 2යි විකුණුම් පිරිවැය ලක්ෂ 6යි. ලක්ෂ 2යි දල ලාභය ලක්ෂ 2යි විකුණුම් පිරිවැය ලක්ෂ 6යි. මම 100 කීයද? නැසුල් කරන්න. මේ බින්දුවකට මේ බින්දුව කැපුණා. මේ බින්දුවට මේ බින්දුව කැපුණා. එතකොට 200 බෙදන්න ඕනේ 6න්. 206න් බෙදුවම උත්තරේ කීයද එන්නේ? 100ට 200 බෙදීම 6 අපි නෝ හරියටම බලමු.
200 බෙදීම 6. උත්තරේ කීයද? 33.33. ඒ කියන්නේ 33.31 කියලා අපි ගන්නවා දශම දල වශයෙන්. 33.31. 33.33 ගණක් නෑ වැඩි. 33.31 කියන්නේ 3.1 කියන එකයි. 33.31ක් භාගයක් වශයෙන් ඉදිරිපත් කළාම කීයද? 3.1යි. 100 බෙදීම 33.31නේ. 3.1යි. ඒ කියන්නේ දල ලාභයේ විකුණුම් පිරිවැය වගේ නම් 3.1ක්. හරියට රුපියල් 2,00,000ක දල ලාභය විකුණුම් පිරිවැය ලක්ෂ 6නේ. ලක්ෂ 6 වගේ කී ගුණයක්ද? 3.1ක්. උතර මෙතින්ද තේරුම් ගන්න තියෙන කාරණේ මේකයි. එකම දල ලාභය විකුණුම් මිලට ඉදිරිපත් කළොත් දල ලාභ අනුපාතය එකක්. විකුණුම් පිරිවැයට ඉදිරිපත් කළොත් දල ලාභ අනුපාතය තව එකක්. හරිනේ? දැන් මේ අභ්‍යාසයෙන් වඩා හොඳට පැහැදිලි වෙනවා. මේ බලන්න. දැන් මේ කරන්නේ දල ලාභයේ තිබුණේ ලක්ෂ 2යිනේ. මේ දල ලාභය අපි අනුපාතයක් වශයෙන් ඉදිරිපත් කළාම අපි අනුපාත දෙකකට ගත්තනේ. විකුණුම් මිලට විකුණුම් පිරිවැයටනේ. විකුණුම් මිලට දල ලාභ අනුපාතය සිර කියලා ආවේ 25යි. විකුණුම් පිරිවැයට දල ලාභ අනුපාතය ආව 33.3න් එකක්. හැබැයි මතක තියාගන්න එකම දල ලාභය. තව ඉතින් කිව්වොත් මේ දල ලාභය විකුණුම් මිල වගේ නම් 4 එකක්. සිර 25කින් 4 එකක්නේ. මේ දල ලාභය පිරිවැය වගේ නම් කීයද? 3 එකක්. සිර 33.3ක්නේ. එතකොට කෙනෙකුට දල ලාභ අනුපාතය ක්‍රම දෙකෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දල ලාභ වෙනසක් වෙලා නැහැ. දල ලාභය ඒකමයි. හරිනේ? ඒතර කෙනෙක් කිව්වොත් මම බඩු විකුණන්නේ විකුණුම් මිලෙන් සිර 25ක ලාභ තියාගෙන. තව කෙනෙක් කියනවා මම නම් බඩු විකුණන්නේ පිරිවැයට 33.1ක ලාභයක් තියාගෙන. මේ දෙන්නගේම ලාභ ආන්තිකයේ වෙනසක් තියනවද? නැහැ. දෙන්නම ලාභ ආන්තිකය සමානයි. පිරිවැයට 33.1ක් නොහොත් පිරිවැයෙන් 3.1ක් ලාභ ලැබුවත් විකුණුම් මිලෙන් සිර 25ක් නොහොත් සිර 4.1ක ලාභයක් ලැබුවත් දල ලාභයේ වෙනසක් වෙන්න බෑ. දල ලාභ ආන්තිකය එකයි. දල ලාභ අනුපාතය සමානයි. උතර එන තමන් තේරුම් ගන්න විකුණුම් මිලෙන් සිර 25යි කියන එක තව විදිහකින් කිව්වොත් පිරිවැයට සිර 33යි 3.1යි කියන එක. අපි ඊළඟ අභ්‍යාසය තුළින් බලමු ওই විදිහට දල ලාභ අනුපාතයන් දෙකේ හැසිරීම කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන විකුණුම් මිලෙන් සිර 25යි කියන්නේ පිරිවැයෙන් නම් සිර 33.1යි කියන එකනේ. හරි. මේ බලන්න ඊළඟ අභ්‍යාසය මෙහෙම කියනවා. අකිලගේ ව්‍යාපාරය 2020 මාර්තු 31 දිනට ශේෂ පිරික්සීමේ උපුටාගත් දත්ත කිහිපයක් ඔබට දෙනවා. ආරම්භක තොගය, ගැනුම්, විකුණුම්, ආපසයවුම්, ගෙනීමේ කුලි, තීරුබදු සහ අවසන් තොගය දීලා නැහැ. මම කියන්නේ මේ දල ලාභ අනුපාත පාවිච්චි කරන්න විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශන වල යම් යම් නොදුන් සංඛ්‍යා සොයා ගන්න කියලා. විකුණුම් මත සිර 25ක ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩ විකිණීම කරයි. අද මේ ආයතනයේ භාණ්ඩ විකුණන්නේ විකුණුම් මිලට සිර 25ක ලාභ තියාගෙන. ඒත් අපිට මේ ගන්න අවසන් තොගේ දීලා නැහැ. මොකද මේ බලාපොරොත්තු වෙන බලන්න. අවශ්‍ය වන්නේ 2020 මාර්තු 31 දින අවසන් වසර සඳහා වෙළඳ ගිණුම සාදන්න. ඒතර වෙළඳ ගිණුම හදන්න කිව්වට දැන් අර තිරස්ක්‍රමෙන් හදන වෙළඳ ගිණුම තිරස්ක්‍රමෙන් ආදායම් ප්‍රකාශ දෙකම එකයි ඉතින්. වෙළඳ ගිණුම හදන්න කිව්වට මතක තියාගන්න දල ලාභ අනුපාතය තියෙනවා. හැබැයි අවසන් තොගේ දීලා නැහැ. අපිට අවසන් තොගේ සොයා ගන්න වෙනවා. දැන් මෙහෙමයි මේ ගණනට අපි උත්තර සපයන්නේ. මෙහෙම වෙළඳ ගිණුම අපි හැදුවා. මුලින්ම රූල් කළා අමිලගේ ව්‍යාපාර අකිලගේ ව්‍යාපාර 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වෙළඳ ගිණුම. අපි මුලින්ම දන්න සංඛ්‍යා ටික දාගන්න වෙළඳ ගිණුමට. අපි පහුගිය ගණන් වලදී අපි හැදුවානේ ආදායම් ප්‍රකාශන ඒ වගේ මේක වෙළඳ ගිණුම ස්වරූපයෙන් ඉදිරිපත් කරන ආකාරයත් අපි කතා කරා නේද? ඒක ලේසි අපිට දැන්. දල ලාභ අනුපාතය පාවිච්චි කරලා දල ලාභය හොයාගෙන ඊට පස්සේ වෙළඳ ගිණුම තුලින් අවසන් තොගේ වටිනාකම හොයාගන්න පුළුවන්. බලන්න දල සංඛ්‍යා ආරම්භක තොගේ 10,000යි. අපි වෙළඳ ගිණුම දාගමු මුලින්ම ආරම්භක තොගය. මුළු තොගය 10,000යි. ගැනුම් 2,60,000යි. ගැනුම් පළමුව දාන 2,60,000යි. ඊළඟට විකුණුම් 3,00,000යි. විකුණුම් බැලපතර දාමු. 3,00,000යි පළමුව දාන්නම්. ඊළඟට
ආපස් එවුම් 4000 විකුණුම් වලින් අඩු කරමු එක. ආපස් එවුම් 4000යි අඩු කළාම උත්තරේ මෙතන 2,94,000 නේ. ආපසු යවුම් තියෙන 6000ක් ආපසු යවුම් ගණන් වලින් අපිට අඩු කරනවානේ. ආපසු යවුම් 6000 ගණන් වලින් අඩු වෙනවානේ. අඩු කළොත් ඒ පළහැට ගමු. 2,54,000 නේ. ගෙනීමේ කුලි 3000යි. ගණන් වලට පහෙන් දාගමු. ගෙනීමේ කුලි 3000යි. ඊළඟට තීරු බදු 2000යි. දරස් 23.31 තෝගේ දීලා නැහැ. දැන් මෙතන මේ ගැනුම් සහ ගෙනීමේ වියදම් එකතු කරලා එහා පැත්තට ගන්න ඕනේ අපි. 2,54,000 3,000 2,000 නේ. 3,9යි 2,59,000 නේද? 2,59,000 10,000 එකතු කළාම 2,69,000. විකිණීමේ ඉදිරිපත් කළ තොගේ 2,69,000. මේක අඩු කරන්න එපා අවසන් තොගය 2020 3.31 තොගය. ඒක දීලා නැහැ සංඛ්‍යාව දීලා නැහැ. ඒක අපිට හොයාගන්න ඕනේ මේ සංඛ්‍යාව දීලා නැහැනේ. සොයාගන්න ඕනේ. හරි. දැන් ආරම්භක තොගයට ගැනුම් පිළිවෙල එකතු කළාම එනවා විකිණීමේ ඉදිරිපත් කළ තොගය. ඒකෙන් අවසන් තොගය අඩු කළාම උත්තරේ මොකක්ද එන්නේ? විකුණුම් පිළිවෙලනේ. අපි ඒක තාම දන්නෙත් නැහැ. ඊට පස්සේ බැරපැත දෙනවා විකුණුම් ආදායම 2,96,000යි. 2,96,000 මේ පැත්තට දැම්මම විකුණුම් ආදායමයි විකුණුම් පිරිවෙල අතර වෙනස මොකක්ද දෙන්නේ? දල ලාභය. දැනට මේ මුකුත් අපි තාම දන්නේ නැහැ. දල ලාභය දන්නෙත් නැහැ, විකුණුම් පිරිවෙල දන්නෙත් නැහැ, අවසන් තොගය දන්නෙත් නැහැ. හැබැයි දල ලාභය දැනගත්තොත් විකුණුම් පිරිවෙල හොයාගන්න පුළුවන් නේද? විකුණුම් වලින් දල ලාභයට ක්‍රමනේ විකුණුම් පිරිවෙලනේ. විකුණුම් පිරිවෙල හොයාගත්තොත් මේ දෙක වෙනස තමයි අවසන් තොගය. අවසන් තොගය හොයාගන්න පුළුවන්. බලන්න මෙතන දල ලාභය හොයාගන්න තව ක්‍රමයක් නැද්ද? තියෙනවා. මොකද්ද? ගානේ කිව්වනේ ආයතනයේ භාණ්ඩ විකුණන්නේ විකුණුම් මිලට 25ක දල ලාභයක් ලැබෙන පරිදි මේ ආයතනයේ බඩු විකුණන්නේ විකුණුම් මිල මත 25ක ලාභයක් ලැබෙන පරිදි. එහෙමනම් දැන් විකුණුම් අපි දැන් දන්නවා. දල ලාභ අනුපාතය දන්නවා. එහෙනම් අපිට විකුණුම් වලින් ගිහිල්ලා දල ලාභය හොයාගන්න පුළුවන්. ඒ දල ලාභය මෙතනට ඇතුළත් කළයින් පස්සේ අපිට පුළුවන් අවසන් තොගය වටිනාකම සොයන්න. එහෙනම් අපි දල ලාභය හොයාගන්න ඕනේ මුලින්ම. දල ලාභය හොයාගන්න මෙහෙම අපි පුංචි ගණනය කිරීමක් කරමු. දල ලාභය ගන්න මෙහෙමයි. දල ලාභ අනුපාතය විකුණුම් මිලට 25 නේ. හරිද? විකුණුම් ආදායම කීයද? විකුණුම් මිල කියන්නේ විකුණුම් ආදායම. විකුණුම් ආදායම නේ අපි. විකුණුම් ආදායම අර තියෙන කීයද? රුපියල් 2,96,000. එම නිසා දල ලාභය 2,96,000ට 25ක් නේ. 2,96,000 කියන විකුණුම් ආදායමනේ. විකුණුම් ආදායම 25ක් දල ලාභය. 2,96,000 බෙදීම 100 වැඩි කිරීම 25. ඒක තමයි දල ලාභය. 2,96,000න් 125ක්. මේකේ හතරෙන් එකක් නේ. 2,96,000න් 125ක් කිව්වත් හරි හතරෙන් එකක් කිව්වත් හරි. 25 මෙතන මෙහෙම කරත් හරි නේද? 2,960 ඒවා 25. මම තාමට ගණන් කැන්තෙන් සුළු කරලා ගන්න පුළුවන්. තමන්ට පුළුවන් සුළු කරලා ගන්න. 2,96,000න් 125. නේද? 2,96,000 බෙදීම 100 වැඩි කිරීම 25. 74,000. දල ලාභය 74,000. මේක හතරෙන් එකක් නේ. දල ලාභය 74,000. දැන් මේ ලබාගත්තු දල ලාභය අපි මෙතනට දාලා යන්නට ඕනේ.
අපි දලලාභ වශයෙන් දාගන්න මෙතනට 74 දාගෙන දලලාභ දැන් අපි හොයාගත්තානේ. දැන් අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්කම තියෙනවා. ආසන්නම සංඛ්‍යා මුලින්ම හොයන්න. විකුණුම් ආදායම 2,96,000යි දලලාභය 74,000යි නම් විකුණුම් පිරිවැය කියන්නේ මේ දෙකේ වෙනසනේ. මේකෙන් මේක අඩු කරලා බලන්න. 0.0.0 6න් 4ක් ගියාම 2යි 9න් 7ක් ගියාම 2යි විකුණුම් පිරිවැයකේ 2,22,000යි. හරි නේද? විකුණුම් පිරිවැය 2,22,000යි විකුණුම් ආදායම 2,96,000යි දලලාභය අපි හොයාගත්ත පිටින් හොයාගෙන මෙතන දැම්මා 74,000. දැන් එන මේ සංඛ්‍යා දෙක මෙතන විකිණීමට ඉදිරිපත් කරතෝගය ඒකේ අවසන් තුගේ අඩු කළාම උත්තරේ විකුණුම් පිරිවැය මේ සංඛ්‍යා දෙකේ අතර වෙනස තමයි දලලාභය. මේක වෙන පාඩකින් දාන්න 2,69,000යි 2,22,000 අතර වෙනස. මේ 2,69,000න් 2,22,000 අඩු කරන්න. ඒක තමයි දලලාභය. සමාන දලලාභය නෙමෙයි අවසන් තුගේ. අවසන් තුගේ වටිනාකම. බලන්න අවසන් තුගේ කීයද කියලා 0.0.0යි 9න් 2ක් ගියාම 7යි 6න් 2ක් ගියාම 4යි 47,000යි 47,000 අවසන් තුගේ වටිනාකම 2,69,000න් 47,000 අඩු කළාම තමයි 2,22,000 එන්නේ. මේ බලන්න 9න් දැන් මේක අඩු කරලා බලන්න ඕන ආයෙසර 9න් 7ක් ගියාම 2යි 6න් 4ක් ගියාම 2යි. එහෙනම් මෙම ව්‍යාපාරයේ අවසන් තුගේ වටිනාකම කීයද? 47,000යි. දැන් බලන්න අවසන් තුගේ අපි හොයාගත්තේ කොහොමද? මේ අවසන් තුගේ පිරිවැය හොයාගත්තේ දලලාභ අනුපාතය භාවිත කරලා දලලාභය සොයලා එය වෙළඳගිරිමකට ඇතුළත් කරලා වෙළඳගිරිමක් වෙන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක ලේසි වෙළඳගිරිමක් ලේසි. අපි අවසන් තුගේ හොයාගත්තා. අවසන් තුගේ විතර නෙමෙයි මේ වෙළඳගිරිමට සම්බන්ධ ඕනම සංඛ්‍යාවක්. අනෙක් සංඛ්‍යා දී තිබෙනවා එක සංඛ්‍යාවක ඌනතාවයක් තිබෙනවා නම් ඒ අඩුපාඩු සංඛ්‍යාව අපිට දලලාභ අනුපාතය තුලින් සොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. හරි නේද? හොඳයි. අපි මෙම පරිච්ඡේද තුලින් කතා කළා මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම වගේම දලලාභ අනුපාතය යොදාගෙන මූල්‍ය ප්‍රකාශවල නොදුන් සංඛ්‍යා සොයා ගැනීම. අපි ඊළඟ පරිච්ඡේදය තුළින් තවදුරටත් මේ දලලාභ අනුපාතයන්ගේ හැසිරීම, දලලාභ අනුපාතයන්ගේ පරිවර්තනයන්, දලලාභ අනුපාතය යොදාගෙන මූල්‍ය ප්‍රකාශ වලට විශේෂ ආදායම් ප්‍රකාශයන්ට සම්බන්ධ දත්ත සොයා ගන්න ආකාරය තවදුරටත් කතා කරමු. අභ්‍යාස කිහිපයක් ඊළඟ පරිච්ඡේදය තුලින්.